නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සයි. තෙරුවන් සරණයි සියලු පින්වතුන්ට. අද දවසේත් අපි බලාපොරොත්තු වෙනවා පටිසම්භිදා පාලි භාෂා පුහුණු පාඨමාලාවේ අභ්‍යාස සාකච්ඡාවට අභ්‍යාසවල පිළිතුරු සාකච්ඡාවට තින්ද අද මේ වීඩියෝ එකකින් තියෙන්නේ 12 වෙනි අභ්‍යාසය සාකච්ඡා කරන්න. ඉතින් පොත අරගෙන සූදානම් වෙන්න අභ්‍යාස සාකච්ඡා කරන්න. ඉතින් මේකෙදි කියලා තියෙන අභ්‍යාස ගොඩක් වෙලාවට ක්‍රියාපදයන් ගත්තාම අනාගත කාලික ක්‍රියාපදයන් විදියට තමයි වර්ණගීම් ගොඩක් දුරට අහලා තියෙන්නේ. ඒ වගේම නිපාත පද උගන්ලා තියෙන ඒවා ගැනත් මෙතනදී අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම පුල්ලිංග ශබ්ද ගැන අවධානය යොමු කරලා තියෙනවා. සියලුම ශබ්ද ගැන ගොඩක් දුරට අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් ඒ ගැන අවබෝධයක් තියෙනවා නම් මේ අභ්‍යාසය කරන්න බොහොම පහසු වෙනවා. එහෙනම් අපි සාකච්ඡා කරන්නේ අභ්‍යාසය 12 සිංහලට නැගිය යුතු. පළවෙනි එක භගවා අජ්ජ සෝතාරාණං ධම්මං දේසිස්සති කියලා තියෙනවා. එතකොට භගවා කියලා තියෙනවා. එතකොට මේ භගවා කියලා කියන්නේ අපිට පුළුවන් භගවන්තු කියන શબ્දය තමයි මේ භගවා කියලා පඨම විභක්ති ඒක වචනෙන් තියෙන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ අජ්ජ අපි කිව්ව නිපාතයක් කියලා කියන්නේ ලිංග වශයෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒක වචන බහු වචන විදියට වෙනස් වෙන්නේ නැහැ. ඒ තියෙන එක තියෙන ආකාරයෙන්ම තියෙනවා, පතිත වෙනවා. නිපතතිති නිපාතෝ කියලා කියන්නේ. එතකොට මේ නිපාත පද ඒ විදිහටම යොදන්න පුළුවන්. ඉතින් මේ අජ්ජ කියලා කියන්නේ එහෙම නිපාත පදයක් අද කියන එක. කාලාර්ථවාචී නිපාතයක්. එතකොට අජ්ජ කියන්නේ අද. සෝතාරාණං කියලා කියන්නේ මෙතන චට්ටි බහුවචනෙන් තියෙන්නේ. නෑ චතුත්ථි බහුවචනෙන් තියෙන්නේ. ධර්මයේ අසන්නන්ට ධම්මං දේසිස්සති ධම්මං කියලා කියන්නේ ဒုတိ ය විභක්ති ඒක වචනේ ධර්මයේ දේසිස්සති කියලා කියන්නේ දේශනා කරන්නේය කියලා මෙතන තියෙනවා. එතකොට ඒක අතීත අනාගත කාල පඨම පුරුෂ ඒක වචනෙන් තියෙනවා. එතකොට භගවා අජ්ජ සෝතාරාණං ධම්මං දේසිස්සති කියනකොට භාග්‍යතුන් වහන්සේ අද සෝතාරාණං ධර්මයේ අසන්නන්ට ධම්මං දේසිස්සති ධර්මයේ දේශනා කරන්නේය කියලා පිළිතුරු හැදෙන්න ඕන. ඊට පස්සේ දෙවෙනි එක භික්කවෝ තදා භගවතෝ පාදී වන්දිසු කියලා තියෙනවා. භික්කවෝ කියලා කියන්නේ භික්ඛු શબ્දේ පුල්ලිංග උකාරාන්ත શબ્දයක්. එතකොට භික්කවෝ කියලා කියන්නේ භික්ඛුවෝ. එහෙමනේ තියෙන්නේ. එතකොට පඨම විභක්ති බහුවචනේ කර්තෘ තියෙන්නේ. භික්කවෝ කියලා කියන්නේ භික්ෂූන් වහන්සේලා නැත්නම් භික්ෂූහු කියලා කියන්න පුළුවන්. එතකොට තදා කියලා කියන්නේ අපිට පුළුවන් තදා කියලා කියනකොට එදා. තදා කියනකොට එදා කියන අර්ථය දාන්න පුළුවන්. භගවතෝ පාදේ භාග්‍යතුන් වහන්සේගේ පාදයන්. එතකොට මේ භගවතෝ කියලා කියන්නේ භගවන්තු කියන શબ્දේ වර්ණගල තියෙනවා. චට්ටි ඒක වචනේ විදිහට භාග්‍යතුන් වහන්සේගේ කියන එකයි ඒක තේරුම. පාදේ කියනකොට ဒုတိ ය විභක්ති බහුවචනෙන් තියෙන්නේ. පාදේ පාදයන් කර්මයේක. වන්දින්සු කියනකොට වන්දාහ අතීත කාල පඨම පුරුෂ බහුවචනයක් තමයි එතන යෙදලා තියෙන්නේ. එතකොට දෙවෙනි එකේ අර්ථය තමයි භික්කවෝ තදා භගවතෝ පාදේ වන්දින්සු කියනකොට භික්ෂූහු තදා එදා භගවතෝ පාදේ භාග්‍යතුන් වහන්සේගේ පාදයන් වන්දින්සු වන්දාහ කියලා වන්දාහුය කියලා යොදන්න පුළුවන්. වන්දාහ කියන්නත් බෑ වන්දාහුය කියන්නත් පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි එක චක්කුමන්තෝ සදා භානුමන්තං පස්සන්ති කියලා තියෙනවා. එතකොට චක්කුමන්තෝ කියලා කියන්නේ චක්කුමන්තු ඇසත්තෝ කියන එකට. එතකොට ඒක වර්ණය කියලා තියෙනවා. චක්කුමන්තෝ කියනකොට ඇසත්තෝ කියලා හදෙන්න ඕන. එතකොට ඒක පඨම විභක්ති බහුවචනයක් විදිහට තියෙනවා. චක්කුමන්තෝ ඇසත්තෝ සදා
සදා කියලා කියන්නේ මේක හැම කල්හි කියන එක නිපාතයක්. සදා හැම කල්හි භානුමන්තං කියන්නේ භානුමන්තු කියන එක. ඒ කියන්නේ සූර්යයාට කියන නම. භානුමන්තු. එතකොට ඒක වර්ණය කරලා තියෙනවා භානුමන්තං. ဒုတိ ය විභක්ති ඒක වචනින් තියෙනවා සූර්යයා කියලා ලියන්න ඕන. භානුමන්තං සූර්යයා පස්සන්ති කියනකොට බලත් නැත්තම් බලති කියලා ලියන්න පුළුවන්. එතකොට ඒක තියෙන්නේ වර්තමාන ක්‍රියාපදයක් විදිහට පඨම පුරුෂ බහුවචනයක් විදිහට. මොකද චක්කුමන්තෝ කියන්නේ කතෘ බහුවචනයෙන් නිදලා තියෙන. එහෙනම් ක්‍රියාවත් අපි බහුවචනයෙන්ම තියන්න ඕනේ. එතකොට චක්කුමන්තෝ සදා භානුමන්තම් පස්සන්ති කියනකොට ඇසැත්තෝ හැම කල්හි සූර්යයා බලති නැත්තම් බලත් කියලා යොදන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි එක තදා බලවන්තා අරීනම් වේලූහි පහරින්සු කියලා තියෙනවා. එතකොට තදා කියලා කියන්නේ නිපාතයක්. එතකොට තදා කියන එකට අපිට පුළුවන් ඒ කල්හි බලවන්තා කියනකොට බලවන්තු කියන શબ્දේ තමයි බලවන්තා කියලා ඉදලා තියෙන්නේ. බලවත් වූ බලවන්තා කියන්නේ බලවත් වූ. මෙතන තියෙනවා අරීනම්. අරී කියලා කියන්නේ සතුරටනේ. අරීනම් කියලා කියන්නේ මෙතන සම්ප්‍රදානයක් විදිහට ලැබීමක් විදිහට ඉදලා තියෙන චතුත්ති බහුවචනයක් විදිහට. සතුරන්ට අරීනම් කියන්නේ සතුරන්ට වේලූහි කියලා මෙතන තියෙනවා. වේලූහි කියන්නේ වේලූ කියන්නේ උණ ගහටනේ. වේලූහි කියනකොට මේක කර්ණ විභක්තියෙන් යෙදලා තියෙන්නේ. කර්ණ විභක්ති බහුවචනයක්. උණගස් කර්ණ කොටගෙන පහරින්සු කියලා කියන්නේ අතීත කාල පඨම පුරුෂ බහුවචනයක්. එතකොට පහර දුන්නාහ කියලා ලියන්න පුළුවන්. නැත්නම් ගැසූහ කියලා ලියන්න පුළුවන්. එතකොට ඒක කොහොමද ආවේ? තදා හතරවෙනි එක තදා බලවන්තා අරීනම් වේලූහි පහරින්සු. තදා එකල්හි බලවන්තා බලවත් වූ අරීනම් සතුරන්ට වේලූහි උණගස් කර්ණ කොටගෙන උණගස් වලින් පහරින්සු පහර දුන්නාහ කියලා අපිට තියන්න පුළුවන්. ඊට පස්සේ පස්වෙනි එක පහ කදා තුම්හි ධනවන්තම් පස්සිස්සත කියලා තියෙනවා. එතකොට කදා කියලා කියන්නේ කවදා තුම් හේතොපි ධනවන්තයා මේක ဒုတိ ය විභක්ති ඒක වචනින් තියෙන්නේ ධනවන්තං කියලා. ධනවන්තු කියන શબ્දේ වර්ණය කරලා තියෙනවා ဒုတိ ය විභක්ති ඒක වචනින්. එතකොට ධනවන්තං පස්සිස්සත කියලා කියනකොට බලවුද කියලා මේක ප්‍රශ්නයක් විදිහට අහලා තියෙනවා. එතකොට කවදා අපිට පුළුවන් කවදා තුම් හේතොපි ධනවන්තේ පස්සිස්සත දකින්නෙහුද කියලා බලවුද කියලා ලියන්න පුළුවන්. ඒක මේ පස්සිස්සත කියලා කියන්නේ මෙතන මේ අනාගත කාල පදයක්. ඒ වගේම මධ්‍යම පුරුෂ ඒක වචනයෙන් තියෙන්නේ. බලවුද කියලා යොදන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා 6 සුවේ මයං සීලවන්තම් බික්කුම් වන්දිස්සාම කියලා. සුවේ කියලා කියන්නේ කාලාර්ථ වාචී නිපාතයක්. සුවේ කියන්නේ හෙට කියන එක. හෙට මයං අපි සීලවන්තම් බික්කුම් සිල්වත් භික්ෂුවක්. අන්න බලන්න මෙතන විශේෂත්වයක් තියෙනවා. මේ සීලවන්තම් බික්කුම් මේ භික්ෂුව විශේෂණ වෙලා තියෙනවා සීලවන්තම් කියන එකේ. එතකොට මේක විශේෂණ පදයක් නිසා එකම විභක්තියෙන් යොදන්න ඕන. එකම විභක්තිය ඒක වචන බහුවචන ආකාරයෙන් මේක යොදන්න ඕන. ඒකයි මේ සීලවන්තම් කිව්වත් බික්කුම් කිව්වත් ဒုတိ ය විභක්තිය ඒක වචනින්ම එදිලා තියෙන්නේ. ඉතින් ඔතෙන් මතක තියාගන්න ඕනේ. එතකොට සීලවන්තම් බික්කුම් සිල්වත් භික්ෂුව වන්දිස්සාම වඳින්නෙමු. අනාගත කාල උත්තම පුරුෂ බහුවචනයෙන් මේක තියෙන්නේ. මොකද මේක උත්තම පුරුෂ ක්‍රියාපදයක් විදිහට උනේ මයං කියන එක තමයි කතෘ. ඒ කියන්නේ අපි කියන එකයි කතෘ. එතකොට අපි ක්‍රියාපදයේ තියන්න ඕන උත්තම පුරුෂ ඒ මයං කියන්නේ අපිනේ බහුවචන නිසා උත්තම පුරුෂ බහුවචනෙන් තියන්න ඕන. ඉතින් එතකොට 6 වෙනි එක කොහොමද? සුවේ හෙට මයං අපි සීලවන්තම් බික්කුම් සිල්වත් භික්ෂුවක්
භික්ෂුව වන්දිස්සාම වඳින්නෙමු කියලා යොදන්න ඕනේ. ඊට පස්සේ 7 වෙනි එක භගවන්තෝ සබ්බඤුනෝ භවಂತಿ කියලා තියෙනවා. එතකොට භගවන්තුනෝ මෙතන තියෙනවා භගවන්තෝ සබ්බඤුනෝ භවಂತಿ කියලා. එතකොට භගවන්තෝ කියනකොට භගවන්තු શબ્දේ බහුවචන වෙලා තියෙන භාග්‍යතුන් වහන්සේලා සබ්බඤු කියලා අපි දන්නවා පුරුෂ ලිංග ඌකාරාන්ත શબ્දයක්. එතකොට සබ්බඤු කියන එක වර්ණගෙනවා ဒုတိ ය විභක් මේ මෙතනදී වෙලා තියෙන සබ්බඤුනෝ කියලා ඇවිල්ලා තියෙන්නේ මේ සර්වඥයන් වහන්සේලාටම විශේෂණයක්. ඒ බුදුරජාණන් වහන්සේගේ විශේෂණයක් තමයි සියල්ල දන්නකම. එතකොට ඒ විභක්තියෙන්ම ඒ ඒක වචන බහුවචනයෙන්ම යොදන්න ඕනේ. එතකොට ඒක නිසායි මෙතන මේ විශේෂත්වයක් තියෙන්නේ භගවන්තෝ සබ්බඤුනෝ. භාග්‍යතුන් වහන්සේලා සියල්ල දන්නෝ භවಂತಿ වෙති කියලා යොදන්න ඕනේ. එතකොට අපි ඒ විදිහට යොදන්න ඕනේ. ඊට පස්සේ 8 වෙනි එක විදුනෝ ඉදානි කුලවතෝ ගේහං ගච්චින්සු කියලා තියෙනවා. විදුනෝ කියලා කියන්නේ විදු කියන શબ્දේ වර්ණය කියලා තියෙන්නේ. 11 වෙනි එක මේ 8 වෙනි එක විදුනෝ. විදුනෝ කියලා කියනකොට පඬිතයෝ. විදු කියන්නේ පඬිතයාට, විදුනෝ කියන්නේ පඬිතයෝ. ඉදානි කියලා කියන්නේ දැන් කියන නිපාතේ. දැන් කියන අර්ථයේ තියෙන නිපාතයක් තමයි ඉදානි. කුලවන්තෝ කියලා කියනකොට කුලවන්තු කියන શબ્දේ කුලවන්තෝ වෙලා තියෙනවා. එතකොට කුලවතාගේ එතකොට මේ කුලවතෝ කියලා කියනකොට චට්ටි විභක්ති ඒක වචනෙන් තියෙන්නේ කුලවතෝ කුලවතාගේ. ගේහං කියලා කියන්නේ ဒုတိ ය විභක්ති ඒක වචන. ගෙට ගච්චින්සු කියලා කියන්නේ අතීත කාල ක්‍රියාපදයක්. පඨම පුරුෂ බහුවචනෙන් තියෙන්නේ. මෙතන පුළුවන් ගියාහුය කියලා යොදන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා එතකොට එතන එන්නේ 8 වෙනි එක විදුනෝ ඉදානි කුලවතෝ ගේහං ගච්චින්සු කියනකොට පඬිතයෝ දැන් කුලවතාගේ ගෙට ගියාහුය කියලා යොදලා තියෙනවා. ඊට පස්සේ 9 වෙනි එක හිමවති සීහාච ඉසිනෝච සදා වසන්ති කියලා තියෙනවා. 9 වෙනි කියනකොට කොහොමද එන්නේ? හිමවති කියලා කියන්නේ අපි දන්නවා හිම සහිත කියන අර්ථය තමයි හිමවන්තු කියලා කියන්නේ හිම සහිත. තනන් නිසා තමයි මේ හිමවති කියලා කියන්නේ හිමාලයට. එතකොට මේ හිමවති හිමාලය එතන මේ හිමවති කියලා කියන්නේ හිමාල පර්වතයටම කියන නමක්. එතකොට හිමවති හිමාල පර්වතය සීහාච ඉසිනෝච අපි කියව මේ ච කියන නිපාතේ දාන්නේ ද කියන අර්ථය ගන්න. ද කියන අර්ථය ගන්න අපි මේ ච කියන නිපාතේ යොදනවා. එතකොට සීහාච සිංහයෝච සිංහයෝද. එතකොට මේක මේ කතෘ විදිහට තියෙනවා. එතකොට පඨම විභක්ති බහුවචනයක් විදිහට සීහාච සිංහයෝද ඉසිනෝච කියනකොට ඉර්ෂීවරුද ඒකත් පඨම විභක්ති බහුවචනයක් විදිහට තියෙන. එතන ඉසිනෝ කියලා ඇවිල්ලා තියෙන්නේ ඉකාරාන්ත શબ્දයක් නිසා ඉසිවරුද සදා හැම කල්හි වසන්ති කියලා කියන්නේ වාසය කරති කියලා මේ වර්තමාන කාල පඨම පුරුෂ ඒ බහුවචනයෙන් ඉදලා තියෙනවා. එතකොට හිමවති සීහාච ඉසිනෝච සදා වසන්ති කියනකොට හිමාල පර්වතයේහි සිංහයෝද ඉරිසිවරුද හැම කල්ලි වාසය කරති නැත්නම් කරත් කියලා යොදන්න පුළුවන්. ඊට පස්සේ 10 වෙනි එක පුඤ්ඤවතෝ නත්තා බන්දුමා භවි කියලා තියෙනවා. ඊට පස්සේ 10 වෙනි එකේ කොහොමද ආවේ? පුඤ්ඤවතෝ කියනකොට පුඤ්ඤවන්තු කියන શબ્දේ තමයි පුඤ්ඤවතෝ වෙලා තියෙන්නේ. එතකොට පින්වතාගේ කියන එකයි අර්ථය. ඒ කියන්නේ චට්ටි විභක්ති එක වචනෙන් තියෙන්නේ පින්වතාගේ. නත්තා කියලා කියන්නේ මුණුපුරා කියන එක. නත්තු කියන શબ્දය අපි දන්නවා. නත්තු කියලා කියන්නේ මුණුපුරාට. එතකොට නත්තා කියනකොට මුණුපුරා කියන එකයි නේ. නත්තු කියලා ආවට පඨම විභක්ති ඒක වචනේ එනකොට නත්තා. නත්තා නත්තාරේ නත්තාරෝ නත්තාරේ ඔන්න ඔය විදිහට ඒ ප්‍රදයන් බෙදෙනවා. එතකොට නිතර නත්තා කියලා තමයි ඉස්සෙල්ලාම එන්නේ. එතකොට
මුණුපුරා කියලා හිතන්න ඕන. බන්දුමා කියලා කියනකොට බන්දුමා කියලා කියන්නේ නෑය ඇත්තෙක් භවි බිය කියලා යොදලා තියෙනවා අතීත කාල පඨම පුරුෂ ඒක වචනයක් විදියට. ඒතකොට කොහොමද යොදන්නේ? පුඤ්ඤවතෝ නත්තා බන්දුමා භවි. පින්නැත්තෝ නෑ පින්වතාගේ පුඤ්ඤවතෝ කියලා කියන්නේ පින්වතාගේ නත්තා මුණුපුරා බන්දුමා භවි නෑයන් ඇත්තෙක් විය කියලා යොදලා තියෙනවා. ඊට පස්සේ 11 වෙනි එක කුලවතානම් බහතරෝ මේ කුලවතානම් බහතරෝ ධනවන්තෝන භවින්සු කියලා තියෙනවා. එතන මේ කුලවතං කියලා තිබ්බට මෙතන එන්න ඕන කුලවතානම් කියලා. බාරේ කියලා තිබ්බට බාරෝ කියලා හැදෙන්න ඕන. එතන printing mistake තියෙනවා සමහර පොත්වල. එතකොට කුලවතානම් කියලා කියනකොට කුලවන්තයන්ගේ කුලවතුන්ගේ කියලා මේ චට්ටි බහුවචනයෙන් තියෙන කුලවතානම් කියනකොට කුලවතුන්ගේ බහතරෝ කියලා කියන්නේ අපිට පුළුවන් සහෝදරයෝ කියලායි කියන්නේ. බහතරෝ කියලා කියනකොට සහෝදරයෝ ඒක පඨම විභක්ති බහුවචනයක් විදිහට එන්නේ. මොකද බහතු શબ્දේ එනකොට ဒုတိ ය එනකොට ඕ කියන ප්‍රත්‍යක් එන්නේ. එතකොට බහතරෝ කියලා කියන්නේ සහෝදරයෝ ධනවන්තෝ ධනවත් වූ න භවින්සු නොඌහ අතීත කාල ක්‍රියාපදයක් විදිහට තියෙන අතීත කාල පඨම පුරුෂ බහුවචනයක් විදිහට. එතකොට කොහොමද 11 වෙනි එක ගන්නෙ? කුලවතානම් බහතරෝ ධනවන්තෝ න භවින්සු. කුලවන්තයන්ගේ බහතරෝ සහෝදරයෝ ධනවන්තයෝ නොඌහ කියලා පදයක් දෙන්න ඕනේ. ඊට පස්සේ 12 වෙනි එක අහං ඉමවන්තම්හි ඵලවන්තේ රුක්කේ පස්සි කියලා තියෙනවා. ඊට පස්සේ අහං කියනකොට මම හිමවන්තම්හි කියලා කියන්නේ මෙතන මේ හි කියන ප්‍රත්‍ය එකතු වෙලා තියෙනවා. ඒ තමයි ආධාරයක් වෙලා තියෙනවා. ආධාරය කියන්නේ අපි සත්ත්වමී භක්ති විභක්තියෙන් තියෙනවා. ඉතින් මේ හි කියන ප්‍රත්‍යයේ ඉන්නේ සත්ත්වමී භක්ති ඒක වචනේ තුල. එතකොට හිමවන්තම්හි හිමාල පර්වතයෙහි කියලායි අර්ථයෙන් දෝන. ඵලවන්තේ රුක්කේ දැන් මේ රුක්ක කියන ගසට විශේෂණ වෙලා තියෙන ඵලවන්ත. ඒ ගස විශේෂණ වෙලා තියෙන ඵලවන්ත ඵල ඇති ගස් කියන එකයි මෙතන අර්ථය. ဒုတိ ය විභක්ති බහුවචනෙ. එතකොට මේ රුක්ක කියන ගසට විශේෂණයක් නිසා ඵලවන්ත කියන එක අපි රුක්ක කියලා තිබ්බ විභක්තියෙන්ම වචනයෙන්ම යොදන්න ඕන. එතකොට මේ ගස් කියනකොට ඒක ဒုတိ ය විභක්තියෙන් යොදන තියෙන නිසා ඵලවන්ත කියන එකත් ဒုတိ ය විභක්තියෙන් යොදලා. රුක්කේ කියනකොට ဒုတိ ය මේ බහුවචනෙන් යොදලා තියෙන නිසා ඵලවන්ත කියන එකත් බහුවචනෙන් යොදලා තියෙනවා. එතකොට ඵලවන්තේ රුක්කේ කියනකොට ඵල ඇති ගස් පස්සී කියලා කියන්නේ දුටු වෙමි කියලා යොදන්න ඕනේ. එතකොට 12 වෙනි කොහොමද ආවේ? අහම් මම හිමවන්තම්හි හිමාල පර්වතෙහි ඵලවන්තේ රුක්කේ ඵල ඇති ගස් පස්සී දැක්කෙමි. මෙතන එන්න ඕන පස්සින් කියලා එන්න ඕන ඇත්තටම. මොකද අහන්නේ printing mistake එකක් තියෙන. ඒතර මෙතන පස්සි නෙමෙයි එන්න ඕන පස්සින් කියලා. එතකොට දැක්කෙමි කියලා යෙදෙන්න ඕන උත්තම පුරුෂ ඒක වචනයක් විදියට. ඊට පස්සේ 13 එනවා පුරාමයම් බන්දෝහි සහ හිමවන්තං ගච්ඡිම්හ කියලා තියෙනවා. පුරා කියලා කියන්නේ පෙර කියන නිපාතේ පුරා පෙර මයං අපි බන්දෝහි සහ අපි කිව්වා මේ සහ කියන පදෙත් එක්ක තතියාව විතරන්න ඕනේ. එතකොට බන්දෝහි සහ කියලා කියනකොට නෑයන් සමග හිමවන්තං හිමාල පර්වතයට ගච්ඡිම්හ කියනකොට අතීත කාල උත්තම පුරුෂ බහුවචනයක් වෙලා තියෙනවා. මොකද මේකේ කතෘ මයන් නිසා ගියමු කියලා යොදන්න පුළුවන්. එතකොට 13 වෙනි කාව්‍ය කොහොමද? පුරා පෙර මයන් අපි බන්දු හිසා නෑයන් සමග හිමවන්තං හිමාල පර්වතයට ගච්ඡිම්හ ගියමු කියලා හිතන්න පුළුවන්. ඊට පස්සේ 14 වෙනි එක හීයෝ සායම් බන්දුමන්තෝ යසවන්තං ගාමං ගච්ඡින්සු කියලා තියෙනවා.
එතකොට අපි මේක ලියන්න ඕන 14 වෙනි හීයෝ කියලා කියන්නේ ඊයේ කියන අර්ථය. ඒක නිපාත පදයක්. කාලාර්ථවාචී නිපාතයක්. එතකොට හීයෝ සායම් කියලා කියන්නේ සවස. ඒකත් කාලාර්ථය හඟවන නිපාත පදයක්. ඊයේ සවස බන්දුමන්තෝ බුද්ධිමන්තෝ නෙමෙයි බුද්ධිමන්තෝ කියලා කියන්නේ නුවණැත්තෝ කියනකොට පඨම විභක්ති බහුවචනයක් විදියටයි යෙදලා තියෙන්නේ. නුවණැත්තෝ බුද්ධිමන්තෝ කියන්නේ නුවණැත්තෝ යසවන්තං ගාමං කියලා කියනකොට මේ ගාමං කියන එකට විශේෂණයක් විදියටයි මේ යසවන්ත කියන එක තියෙන්නේ. එතකොට ඒකේ විභක්තිය විදියට වචනීය විදියට යෙදෙන්න ඕනේ. ඒක නිසායි යසවන්තං ගාමං කියන්නේ පිරිස් ඇත්තවුන්ගේ ගමට කියන එක. පිරිස් ඇත්තවුන්ගේ දැන් මෙතන හරිනම් එන්න ඕන යසවන්තානං කියලාවනම් හරි. ඒ කියන්නේ පිරිස් ඇත්තන්ගේ ගමට නැත්තම් පිරිස් ඇති ගමට කියලා කියනවනම් මේක විශේෂණයක් විදියටම හිතන්න පුළුවන්. මෙතන හොඳයි ගොඩක් වෙලාවට යසවන්තානං කියලා යොදනවා නම් යසවන්තානං මේක ගම කියන එකට විශේෂණයක් නෙමෙයි ගමට අයිතිකාරයෝ තමයි මෙතන යොදලා තියෙන්නේ. විශේෂණයක් නෙමෙයි මෙතන printing mistake එකක් තියෙන්නේ. ඉතින් ඒක නිසා මෙතන යොදාගත්තා නම් හොඳයි යසවන්තානං ගාමං කියලා. එතකොට යසවන්තානං කියලා කියන්නේ පිරිස් ඇත්තන්ගේ කියන අර්ථයේ චට්ටි බහුවචනයෙන් තියෙන්නේ. යසවන්තානං ගාමං කියනකොට ගමට ගච්චින්සු ගියාහුය කියලා යොදන්න පුළුවන්. එතකොට ඒක 14 වෙනි කොහොමද ආවේ? හීයෝ ඊයේ සායන් සවස බුද්ධිමන්තෝ නුවණැත්තෝ යසවන්තානං ගාමං යසවන්තයන්ගේ ගමට, ඒ කියන්නේ පිරිසැත්තන්ගේ ගමට ගච්චින්සු ගියාහුය කියලා පදේ හැදෙන්න ඕන. ඊට පස්සේ 15 වෙනි එක විඤ්ඤුනෝ පච්චා ප්‍රගුණෝ ගේහි වසිස්සanti කියලා තියෙනවා. එතකොට විඤ්ඤුනෝ කියලා කියනකොට විඤ්ඤු શબ્දේ විඤ්ඤුනෝ කියනකොට නුවණැත්තෝ නැත්තම් පඬිතයෝ කියලා ලියන්න පුළුවන්. විඤ්ඤුනෝ පඬිතයෝ පච්චා කියලා කියන්නේ පසුව කියන අර්ථේ නිපාතයක්. පච්චා පසුව ප්‍රගුණෝ කියනකොට අධිපතියාගේ කියන එක ප්‍රගුණෝ කියලා කියන්නේ චට්ටි විභක්ති ඒක වචනේ අධිපතියාගේ. ගේහි කියලා කියන්නේ ගෙහි ගෙවල් වල කියන අර්ථේ. එතන අපි තියමු මේක ဒုတိ ය විභක්ති බහුවචනෙන් තියෙන්නේ. අනේ මෙතන ගේහේනේ. එතකොට මේක ආධාරයක් විදිහට යෙදෙන්නේ. එතකොට සත්‍යමී ඒක වචනෙන් කියන්නේ ගෙහි. ප්‍රගුණෝ ගේහි කියලා කියන්නේ ප්‍රභූවරයාගේ නැත්නම් අධිපතියාගේ ගෙහි. එතකොට මෙතන ဒုတိ යව නෙමෙයි යෙදෙන්න ඕන සත්‍යමී ඒක වචනේ. අධිපතියාගේ ගෙහි වසිස්සanti කියලා කියනකොට මේක යොදන්න පුළුවන් වාසය කරන්නාහුය කියලා යොදන්න පුළුවන්. එතකොට මේකේ 15 වෙනි එක කොහොමද ආවේ? විඤ්ඤුනෝ පණ්ඩිතයෝ පච්චා පසුව ප්‍රගුණෝ ගේහි අධිපතියාගේ ගෙහි වසිස්සanti කියලා කියන්නේ වාසය කරන්නාහුය කියලා අනාගත කාල පඨම පුරුෂ බහුවචනයෙන් යොදන්න පුළුවන්. ඊට පස්සේ 16 වෙනි එක මෙතන යසවතන් නෙමෙයි කියන්න ඕන යසවන්තානං කියලා යසවතානං කියලා දෙන්න ඕන. යසවතානම් බහතරෝ බලවන්තෝ භවಂತಿ කියලා යෙදලා තියෙනවා. එතකොට යසවතානං කියලා කියන්නේ කීර්තියත්ෝ නැත්නම් පිරිසැත්තෝ කියලා කියනවා. එතකොට පිරිසැත්තන්ගේ කියන එකයි අර්ථය. යසවතානම් පිරිසැත්තන්ගේ බහතරෝ කියලා කියන්නේ සොහුවිරෝ පඨම විභක්ති බහුවචනේ බහතරෝ සොහුවිරෝ ඒක තමයි කතෘ. බලවන්තෝ කියලා කියන්නේ බලවත් වූ. දැන් මේ බහතරෝ කියන එකත් බලවන්තෝ කියන එකත් එකම විභක්තියෙන් යොදන්න ඕන. මේක විශේෂණයක් විදිහට යෙදෙන නිසා. එතකොට බලවන්තෝ බලවත් වූ භවಂತಿ වෙති කියලා යොදන්න ඕන. එතකොට 16 යසවතානං බහතරෝ පිරිසැත්තන්ගේ සහෝදරයෝ බලවන්තෝ භවಂತಿ බලවත් වූ වෙති කියලා යොදන්න ඕන. ඊට පස්සේ 17
අම්හාකම් පිතරෝ සතිමන්තෝ අබවින්සු කියලා තියෙනවා. ඊට පස්සේ අම්හාකම් පිතරෝ කියලා කියනකොට අපගේ පියවරු අම්හාකම් පිතරෝ අපගේ පියවරු සතිමන්තෝ සතියත්තෝ කියන එක. එතකොට මේ සතිමන්තු කියන શબ્දයෙන් පඨම විභක්ති බහුවචනීයමයි තියෙන්නේ. එයි මේ පියවරුන්ට විශේෂණේ සතිමන්ත බව. ඒක නිසා ඒ විශේෂණේ නිසා ඒව ඔක්කොම එකම විභක්තියෙන් එකම වචනයෙන් යොදන්න ඕනේ. එතකොට සතිමන්තෝ සතිමත් වූ අබවින්සු කියලා කියනකොට ඌවාහු ඌහාහු කියලා නැත්නම් ඌහ කියලා යොදන්න පුළුවන්. එතකොට 17 වෙනි කොහොමද ආවේ? අම්හා කම්පිතරෝ අපගේ පියවරු සතිමන්තෝ අබවින්සු සතිමත් වූ ඌහ කියලා යොදන්න පුළුවන්. ඊට පස්සේ 18 වෙනි එක පුඤ්ඤවන්තෝ ඒකදා මනයෝ ලබಂತಿ කියලා තියෙනවා. එතකොට පුඤ්ඤවන්තෝ කියලා කියනකොට පින්වත්තු පුඤ්ඤවන්තෝ කියනකොට පින්වත්තු ඒකදා කියලා කියන්නේ එක් කලක මේක නිපාතයක් කාලත් වාචී නිපාතයක් ඒකදා එක් කලක මනයෝ කියලා කියන්නේ මේක ဒုတိ ය විභක්ති බහුවචනයක් මැනික් ලබಂತಿ කියලා කියන්නේ ලබත් නැත්නම් ලබති කියලා වර්තමාන ක්‍රියාපදයක් විදිහට පඨම පුරුෂ බහුවචනයක් තියෙන්නේ. එතකොට 18 පුඤ්ඤවන්තෝ පින්වත් වූ ඒකදා එකල්හි මනයෝ මැනික් ලබಂತಿ ලබති කියලා හිතන්න පුළුවන්. ඊට පස්සේ 19 වෙනි එක බුද්ධිමන්තෝ අම්හාකං සත්තාරං වන්දಂತಿ කියලා තියෙනවා. එතකොට මේ බුද්ධිමන්තෝ කියලා කියන්නේ නුවණැත්තෝ. බුද්ධිමන්තු කියන શબ્දේ පඨම විභක්ති බහුවචනයේ දාලා තියෙන බුද්ධිමන්තෝ බුද්ධිය ඇත්තෝ නැත්නම් නුවණැත්තෝ අම්හාකං සත්තාරං අපගේ ශාස්ත්‍රුන් වහන්සේට අම්හාකං කියනකොට චට්ටි බහුවචනේ සත්තාරං කියලා කියනකොට සත්තු කියන શબ્දේ ဒုတိ ය විභක්ති ඒක වචනෙන් තියෙන්නේ කර්මයක් විදිහට ශාස්ත්‍රුන් වහන්සේට වන්දಂತಿ කියලා කියනකොට වන්දිති කියලා හිතන්න ඕන වර්තමාන කාල පඨම පුරුෂ ඒක වචනයක් විදිහටයි යෙදලා තියෙන්නේ. ඒකෝල 19 බුද්ධිමන්තෝ නුවණැත්තෝ අම්හාකං සත්තාරං අපගේ ශාස්ත්‍රුන් වහන්සේට වන්දಂತಿ වන්දිති කියලා යොදන්න පුළුවන්. ඊට පස්සේ 20 බලවතෝ නත්තා පාතෝ මම ගෝණං ගන්හි කියලා තියෙනවා. එතකොට මේ බලවතෝ කියනකොට බලවන්තු කියන શબ્දය මෙතන ඉන්නේ. බලවතෝ බලවතාගේ කියන අර්ථයේ මෙතන එන්න ඕන. බලවතෝ බලවන්තස්සනේ එහෙමනේ වර්ණය දෙන්නේ. එතකොට චට්ටි විභක්ති ඒක වචනයෙන් යොදලා තියෙන බලවතෝ නත්තා කියලා කියනකොට මුනුපුරා නත්තු શબ્දේ පඨම විභක්ති ඒක වචන වෙන්නේ නත්තානේ. එතකොට මුනුපුරා පාතෝ කියලා කියන්නේ උදෑසනම. පාතෝ කියලා කියන්නේ උදෑසන කාලාත් වාචී නිපාතයක් පාතෝ උදෑසන මම ගෝණං මම කියලා කියන්නේ චට්ටි විභක්ති ඒක වචනේ අම්ම શબ્දයක්. මගේ ගෝණං ගුණාව ඒක කර්මයක් විදිහට තියෙන ဒုတိ ය විභක්ති ඒක වචන ගන්හි ගත්තේය කියලා මේ අතීත කාල පඨම විභක්ති ඒක වචනෙන් යොදලා තියෙනවා. එතකොට විස්ස කොහොමද ආවේ? බලවතෝ බලවතාගේ නත්තා මුනුපුරා පාතෝ උදෑසන මම ගෝණම් මගේ ගුණාව ගන්හි ගත්තේ කියලා යොදන්න පුළුවන්. පාලියේ නැගී යුතු කියන කොටස තියෙන්නේ 14 වෙනි මේ 12 වෙනි අභ්‍යාසයේ ඇසැත්තා උදෑසන සිල්වතුන් බලයි කියලා තියෙනවා. එතකොට ඒක දන්න ඕනේ ඇසැත්තා කියනකොට චක්කුමා උදෑසන කියනකොට පාතෝ සිල්වතුන් කියනකොට සීලවන්තේ බලයි කියනකොට පස්සති කියලා දන්න පුළුවන්. එතකොට ඇසැත්තා චක්කුමා පාතෝ උදෑසන සිල්වතුන් සීලවන්තේ බලයි කියනකොට පස්සති කියලා දන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එක ධනවතුන්ගේ පුත්‍රයෝ හැම විටම පඤ්ඤාවන්තු නොවෙත් කියලා තියෙනවා. එතකොට ධනවතුන්ගේ කියනකොට ධනවන්තානං කියලා තියෙන්න ඕන චට්ටි විභක්ති බහුවචනෙන් ධනවන්තානං පුත්‍රයෝ කියනකොට පුත්තා හැම විටම කියනකොට සදා පුඤ්ඤවත්තු කියනකොට පුඤ්ඤවන්තෝ කියලා යොදන්න පුළුවන්. නොවෙත් කියනකොට න භවಂತಿ කියලා යොදන්න පුළුවන්. එතකොට
දෙවෙනි එකේ ධනවතුන්ගේ පුත්‍රය හැම විටම පඤ්ඤවන්තු නොවෙත් කියනකොට ධනවන්තානම් පුත්තා සදා පුඤ්ඤවන්තෝ න භවಂತಿ කියලා හිතුවනම් හරි. ඊට පස්සේ තුන්වෙනි එක නෑයන් ඇත්තා සතුරන්ට බය නොවේ කියලා තියෙනවා. එතකොට නෑයන් ඇත්තා කියලා කියන්නේ බන්දුමා නෑයන් ඇත්තා බන්දුමා සතුරන්ට කියලා කියනකොට අරයෝ හරින් හරි අරයෝ කියලා නේද සතුරෝ සතුරන්ට කියනකොට අරයෝ කියලා දාන්න පුළුවන් සතුරන්ට කර්මයක් විදිහට දාන්න පුළුවන් ဒုတိ ය විභක්ති බහුවචනෙයි. එතකොට අරයෝ සතුරන්ට කියන්නේ අරයෝ බය නොවේ කියනකොට න භායති කියලා දාන්න පුළුවන්. එතකොට තුන්වෙනි එක කොහොමද එන්නේ? නෑයන් ඇත්තා සතුරන්ට බය නොවේ කියනකොට බන්දුමා අරයෝ න භායති කියලා යොදන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි එක ගුණවතුන්ගේ සහෝදරයෝ එකල්හි බුදුන්ගේ පා වැන්දාහ කියලා තියෙනවා. එතකොට ගුණවතුන්ගේ සහෝදරයෝ කියනකොට අපිට පුළුවන් ගුණවතං බහතරෝ ගුණවතුන්ගේ සහෝදරයෝ කියනකොට ගුණවතං බහතරෝ අතර ගුණවතුන්ගේ කියනකොට චට්ටි බහුවචනින් ඉඳන්ට ඕනේ. එතකොට ගුණවතං බහතරෝ කියනකොට පඨම විභක්ති බහුවචනින් ඉඳන්න ඕන. බහතරෝ එකල්හි කියනකොට තදා කියන නිපාතේ ඉඳන්ට ඕන. බුදුන්ගේ කියනකොට සත්තුනෝ කියලා අපි දාන්න පුළුවන්. චට්ටි විභක්ති එක වචනේ ඉතිරි බුදුන්ගේ සත්තුනෝ පා කියනකොට ဒုတိ ය විභක්ති බහුවචනෙන් යොදන්න ඕන. එතකොට පා කියලා අපි තියෙනකොට අපිට පුළුවන් පාදේ කියලා දාන්න ඕන. එතකොට වැන්දාහ කියනකොට වන්දින්සු කියලා අතීත කාල පඨම පුරුෂ බහුවචනෙන් යොදන්න පුළුවන්. එතකොට හතරවෙනි එක ගුණවතුන්ගේ සහෝදරයෝ එකල්හි බුදුන්ගේ පා වැන්දාහ කියනකොට අපිට යොදන්න පුළුවන් ගුණවතම් බහතරෝ තදා සත්තුනෝ පාදේ වන්දින්සු කියලා යොදන්න පුළුවන්. ඊට පස්සේ පස්වෙනි එක ඔබලාගේ මුණුබුරෝ දැන් බුද්ධිමත් වූ නොවෙත් කියලා තියෙනවා. එතකොට ඔබලාගේ කියනකොට තුම්හාකං චට්ටි විභක්ති බහුවචනෙන් තියෙන ඔබලාගේ මුණුබුරෝ කියනකොට නත්තාරෝ කියලා යොදන්න පුළුවන්. පඨම විභක්ති බහුවචනේ නත්තාරෝ. දැන් කියනකොට ඉදානි කියන නිපාත පදේ දාන්න පුළුවන්. දැන් කියන එකට ඉදානි කියලා නිපාතේ දාන්න පුළුවන්. බුද්ධිමන්තෝ කියලා හිතන්න පුළුවන්. බුද්ධිමත් වූ කියන එකට බුද්ධිමන්තෝ ဒုတိ ය විභක්ති බහුවචනේ යොදලා තියෙනවා. නොවෙත් කියනකොට න භවಂತಿ කියලා යොදන්න පුළුවන්. ඒතකොට න කියන එකකින් නැහැ කියන කාර්යය එනවා. භවಂತಿ කියනකොට වර්තමාන කාල පඨම පුරුෂ බහුවචනින් යොදලා තියෙනවා. එතකොට ඔබලාගේ මුණුපුරෝ තුම්හාකං නත්තාරෝ දැන් ඉදානි බුද්ධිමන්තෝ න භවಂತಿ නොවෙත් කියලා හිතන්න පුළුවන්. ඊට පස්සේ හයවෙනි එක නුවණැත්තා හෙට කුලවතුන්ට ධර්මයේ කියන්නේ කියලා තියෙනවා. එතකොට නුවණැත්තා කියනකොට බුද්ධිමා නුවණැත්තා බුද්ධිමා හෙට කියන්නේ සුවේ කියන නිපාතේ දාන්න පුළුවන්. හෙට කියන්නේ සුවේ කියන නිපාතේ දාන්න පුළුවන්. කුලවතුන්ට කියනකොට කුලවතං කියලා දාන්න පුළුවන්. කුලවතුන්ට කියනකොට කුලවතං ධම්මං කියනකොට ဒုတိ ය විභක්ති එක වචනින් දානවා. ධම්මං ධර්මයේ කියන්නේ කියනකොට වාසිස්සති නැත්නම් දේසිස්සති කියලා අපි දානවා. අනාගත කාල පඨම පුරුෂ ඒක වචනයක් විදියට දාන්න පුළුවන්. එතකොට හත්වෙනි කාව්‍ය කොහොමද? ධනවන්තේ ඒක දාන්න පුළුවන්. හයවෙනි එක නුවණැත්තා හෙට කුලවතුන්ට ධර්මයේ කියන්නේ කියනකොට බුද්ධිමා සුවේ කුලවතං ධම්මං වාසිස්සති නැත්නම් දේසිස්සති කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ හත්වෙනි එක ධනවත් වූ පුත්‍රයන් සමග හිමාලයට යන්නාහ කියලා තියෙනවා. එතකොට ඒකේ පුළුවන් ධනවත් වූ කියනකොට ධනවන්තේ කියලා දාන්න. අපිට පුළුවන්
ධනවන්තු කියන શબ્දේනේ ධනවා ධනවන්තෝ ධනවන්තානේ. එතකොට මෙතන එන්න ඕන ධනවන්තෝ කියලා. ධනවත් වූ කියනකොට ධනවන්තෝ පුත්‍රයන් සමග කියනකොට පුත්තේහි සද්දින් කියලා දානවා තතියා විභක්තිය. පුත්තේහි සද්දින් පුත්‍රයන් මෙතන මේ පුත්‍රයන් කියලා බහුවචනෙන්නේ. එතකොට තතියා බහුවචනින් දාන්න ඕන පුත්තේබි සද්දින් හිමවන්තං හිමාලයට හිමවන්තං කියනකොට හිමාලයට යන්නාහ කියනකොට ගමිස්සන්ති කියලා හිතන්න ඕන. ගමිස්සන්ති යන්නාහ. එතකොට ධනවත් වූ පුත්‍රයන් සමග හිමාලයට යන්නාහ කියනකොට ධනවන්තෝ පුත්තේහි සද්දින් හිමවන්තං ගමිස්සන්ති කියලා හිතන්න පුළුවන්. 8 වෙනි එක භාග්‍යවතුන් වහන්සේ සිල්වතුන්ගේද නැනවතුන්ගේද ගුරුවරයා විය කියලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ කියනකොට භගවා කියලා හිතන්න පුළුවන්. සිල්වතුන්ගේද නැනවතුන්ගේද කියනකොට මේ ද කියන එකට ච කියන නිපාතේ දාන්න පුළුවන්. එතකොට සීලවන්තානංච ගුණවන්තානංච කියලා යොදන්න පුළුවන්. සීලවන්තානංච නැනවතුන්නේ. එතකොට අපිට පුළුවන් නැනවතුන් කියලා කියනකොට පඤ්ඤවන්තානංච කියලා දාලා ගරු භවි ගුරුවරයා විය කියනකොට ගරු භවි. මේ ගරු කියලා කියනකොට අපිට පුළුවන් පත්‍ර විදිහට මේ යොදන්න. එතකොට ඒක පඨවි භක්ති ඒක වචනින් යොදලා තියෙනවා ගරු භවි. ඒක අර භාග්‍යතුන් වහන්සේම තමයි ගුරුවරයා වුණේ. ඒක නිසා අපි මේ විභක්තියෙන්ම පඨම විභක්ති ඒක වචනින් මේ ගුරුවරයා කියන එකත් යොදන්න ඕන. එතකොට 8 වෙනි කොහොමද ආවේ භාග්‍යතුන් වහන්සේ සිල්වතුන්ගේද නැනවතුන්ගේද ගුරුවරයා විය කියනකොට භගවා අපිට භගවා සීලවන්තානංච පුඤ්ඤවන්තානංච ගරු භවි කියලා යොදන්න පුළුවන්. ඊට පස්සේ 9 වෙනි එක කීර්තිමත් වූ අපේ ගමට කවදා එන්නාහුද කියලා තියෙනවා. එතකොට 9 වෙනි කොහොමද කීර්තිමත් වූ කියනකොට කීර්තිමත් වූ කියනකොට යසවන්තෝ අපේ ගමට කියනකොට අම්හාකං ගාමං කවදා කියනකොට කදා එන්නාහුද කියනකොට ආගමිස්සන්ති කියලා යොදන්න පුළුවන්. එතකොට 9 වෙනි එක කොහොමද ආවේ යසවන්තෝ කදා අම්හාකං ගාමං ආගමිස්සති කියලා යොදන්න පුළුවන්. නැත්නම් අම්හාකං ගාමං කදා ආගමිස්සති කියලා යොදන්න පුළුවන්. ඊට පස්සේ එතකොට 10 වෙනි එක බලවතුන්ගේ දරුවෝ පසුව ගුණවත් වූ වන්නාහ කියලා තියෙනවා. එතකොට 10 කොහොමද අපි දාන්නේ? බලවතුන්ගේ කියනකොට බලවන්තානම් බලවතුන්ගේ දරුවෝ කියනකොට පුත්තා පච්චා කියලා කියනකොට පසුව කියන මේ පසුව කියනකොට පච්චා කියලා හිතන්න ඕන. එතකොට ගුණවත් වූ කියනකොට ගුණවන්තෝ වන්නාහ කියනකොට භවිස්සන්ති කියලා හිතන්න පුළුවන්. එතකොට කොහොමද ආවේ 10 වෙනි එක බලවතුන්ගේ දරුවෝ බලවන්තානම් පුත්තා පසුව කියනකොට පච්චා ගුණවත් වූ අපිට පුළුවන් ගුණවන්තෝ භවිස්සන්ති කියලා. ගුණවත් වූ වන්නාහ කියනකොට ගුණවන්තෝ භවිස්සන්ති කියලා යොදන්න පුළුවන්. ඊට පස්සේ 11 වෙනි එක එක් කලක පඬිතයාගේ සොහොයුරා ගුණවතාට ගැසුවේ කියලා කියනවා. ඒකට 11 කොහොමද ආවේ? එක් කලක කියනකොට ඒකදා පඬිතයාගේ සොහොයුරා කියනකොට විඤ්ඤුනෝ බාතා පඬිතයාගේ සොහොයුරා කියනකොට විඤ්ඤුනෝ බාතා ගුණවතාට කියනකොට ගුණවන්තං කියලා හිතන්න පුළුවන්. ගැසුවේ කියනකොට පහරි කියලා හිතන්න පුළුවන්. ඊට පස්සේ 12 වෙනි එක పూర్වයේදී මම පෙබුගේ ගෙයි විසුවෙමි කියලා තියෙනවා. పూర్වෙහි යේදී කියනකොට පුරේ කියන නිපාතේ දාන්න පුළුවන්. මම කියන එකට අහං කියලා හිතන්න පුළුවන්. ප්‍රභුගේ කියනකොට පෙබුනෝ ප්‍රභුගේ කියනකොට ප්‍රභුනෝ
ගෙයි කියනකොට ගේහි සත්ත්ව විභක්තිය එක වචනින් දාන්න පුළුවන්. ගෙයි කියනකොට ගෙයි, විසුවෙමි කියනකොට වසින් කියලා අතීත කාල උත්තම පුරුෂ ඒක වචනින් යොදන්න පුළුවන්. එතකොට 12 වෙනි කොහොමද දාන්නේ? පූර්වයේදී මම ප්‍රභූගේ ගේ විසුවෙමි කියනකොට පුරේ අහම් ප්‍රභුනෝ ගේහි වසින් කියලා යොදන්න පුළුවන්. ඊට පස්සේ 13 වෙනි එක හීයෝ මග්ගේ හත්තීච අස්සාච අට්ටන්සු කියලා කියනවා. එතකොට හීයෝ මේ ඊයේ කියන එකට මේකේ විදිහට හිතන්න පුළුවන්. ඊයේ මාර්ගයේ ඇත්තුද අස්වැයෝද සිටියාහ කියලා මෙතන තියෙනවා. එතකොට ඒක ගන්න ඕන ඊයේ කියනකොට ඊයෝ, මාර්ගයේ කියනකොට මග්ගේ සත්ත්වණී එක වචනේ තියෙන මග්ගේ, ඇත්තුජ කියනකොට හත්තීච මේක දීර්ඝ කළා කියන හත්තීච හත්ති නෝ නැත්තම් හත්ති නෝ කියලා කියන්න පුළුවන්. හත්තීච නැත්තම් හත්ති නෝච, අස්වැයෝද කියනකොට අස්සාච, සිටියාහ කියනකොට අපිට පුළුවන් අට්ටන්සු කියලා හිතන්න. එතකොට 13 ඊයේ මාර්ගයේ ඇත්තුද අස්වැයෝද සිටියාහ කියනකොට ඊයෝ මග්ගේ හත්තිනෝච අස්සාච අට්ටන්සු කියලා හිතන්න පුළුවන්. ඊට පස්සේ 14 වෙනි එක කුලවතා දැන් සිංහේකු හා මුවෙකු මිලට ගත්තේය කියලා කියනවා. එතකොට අපිට පුළුවන් කුලවතා කියනකොට කුලවා, දැන් කියන එකට ඉදානි කියලා දාන්න පුළුවන්. සිංහේකු හා කියනකොට සීහංච, මුවෙකුද කියන එකට මුඩංච, මිලට ගත්තේ කියනකොට කිනි කියලා ඉදන්න පුළුවන්. දැන් තියෙන්නේ 15 වෙනි එක ධනවතා හිමාලයෙන් ඇතකු හා සිංහෙකු ගෙනාවිය කියලා තියෙනවා. එතකොට ධනවතා කියනකොට අපිට පුළුවන් ධනවා පඨම විභක්ති ඒක වචනින් කියන ධනවන්ත කියන શબ્දයට අනුව පඨම විභක්ති ඒක වචනින් වෙනකොට ධනවා කියලා යොදන්න පුළුවන්. ධනවතා කියනකොට ධනවා හිමාලයෙන්. එතකොට වෙන්වීමක්, අවදියක් නිසා හිමවන්තම් හා හිමවත්තස්මා හිමවා කියලා කොහොම හරි පංචමී විභක්ති ඒක වචනෙන් තියෙන්න ඕන. එතකොට හිමවත්තම් හා ඇතෙකු හා සිංහෙකු. එතකොට අපිට පුළුවන් මේ අපිට එතන යොදන්න පුළුවන් කරීච කියලා යොදන්න පුළුවන්. ඇතෙකුද කියනකොට කරීච මෙන්න කරින්ච ඒක වචන නිසා ဒုတိ ය විභක්ති ඒක වචනෙන් යොදන්න ඕන. කරින්ච සිංහෙකුද කියනකොට සීහංච, ගෙනා වේය කියනකොට ආහරි අතීත කාල පඨම පුරුෂ ඒක වචනෙන් යොදන්න ඕන. එතකොට ඒ කාව්‍ය කොහොමද? ධනවතා හිමාලයෙන් ඇතකු හා සිංහෙකු ගෙනා වේය කියනකොට ධනවා හිමවන්තම් හා කරින්ච සීහංච ආහරි කියලා යොදන්න ඕන. ඊට පස්සේ 16 වෙනි එක අද උදෑසන ධනවතාගේ පුතු හිමාලයට ගියහ කියලා තියෙනවා. 16. එතකොට අද කියලා කියනකොට අජ්ජ කියන නිපාතේ දාන්න ඕන. කාලාර්ථයේ නිපාතයක්. ඒතකොට අජ්ජ අද, උදෑසන කියලා කියන්නේ නිපාතයක් පාතෝ කියලා දාන්න ඕන. උදෑසන කියන එකට කියනවා පාතෝ කියලා. පාතෝ ධනවතාගේ කියනකොට ධනවන්තෝ කියලා යොදන්න පුළුවන්. ධනවන්තෝ ධනවතාගේ කියනකොට චට්ටි ඒක වචනෙන් ලියන්න පුළුවන්. එතකොට ධනවතාගේ කියනකොට ධනවතෝ කියලා දාන්න පුළුවන්. එතකොට පුත්තු කියනකොට අපිට පුළුවන් පුත්තු කියනකොට පුත්තා කියලා යොදන්න. එතකොට මේ පුත්තු කියලා කියන්නේ මෙතන කර්තෘ විදියට ඉදලා තියෙන පඨම විභක්ති බහුවචනේ. එතකොට පුත්තු කියනකොට පුත්තා කියලා යොදන්න පුළුවන්. හිමාලයට තමයි ගියේ. එහෙනම් ඒක කර්මයක්. ဒုတိ ය විභක්ති ඒක වචනෙන් යොදන්න ඕන. හිමවන්තං ගියහ කියනකොට අතීත කාල ක්‍රියාපදයක්. ආගමින්සු කියලා යොදන්න ඕන.
එතකොට පුළුවන් අපිට 16 වෙනි එක දන්න අද උදෑසන ධනවතාගේ පුත්තු හිමාලයට ගියහ කියනකොට අජ්ජ පාතෝ ධනවතෝ පුත්තා ධනවතාගේ පුත්තු කියනකොට ධනවතෝ පුත්තා හිමවන්තං ආගමින්සු කියලා ගච්චින්සු කියන්න පුළුවන්. ගියහ කියලා යොදන්න පුළුවන්. ඊට පස්සේ 17 වෙනි එක අපේ මුණුබුරෝ සිල්වත් පියවරුන්ට වඳිත් කියලා තියෙනවා 17. අපේ කියනකොට අම්හං නැත්නම් අම්හාකං කියලා ලියන්නත් පුළුවන්. මුණුපුරෝ කියනකොට නත්තාරෝ කියලා යොදන්න ඕන. නත්තු શબ્දේ පඨවි විභක්ති බහුවචනේ නත්තාරෝ. සිල්වත් පියවරුන්ට කියනකොට සීලවන්තේ පිතරේ. මේක කර්මයක් විදියට තියෙන්නේ. ඒතකොට ဒုတိ ය විභක්ති බහුවචනෙන් තියෙනවා. එතකොට මේ පියවරුන්ට විශේෂණයක් විදියටනේ සීලවන්ත බව තියෙන්නේ. එතකොට පියවරු තිබ්බ මොන විභක්තියෙන්ද මොන වචනයෙන්ද ඒක වචනෙන්ද බහුවචනෙන්ද ඒ විදියටම සීලවන්ත කියන පදෙත් තියන්න ඕනේ. ඒක මතක තියාගන්න ඕන. එතකොට සීලවන්තේ පිතරේ කියලා යොදන්න ඕන. සීලවන්තේ පිතරේ වඳිත් කියනකොට වන්දන්ති කියලා යොදන්න පුළුවන්. එතකොට අපේ මුණුබුරෝ සිල්වත් පියවරුන්ට වඳී කියලා කියනකොට අම්හාකං නත්තාරෝ සීලවන්තේ පිතරේ වන්දන්ති කියලා යොදන්න පුළුවන්. ඊට පස්සේ 18 වෙනි එක පින්වතුන්ගේ පුත්‍රයෝ නෑයන් ඇත්තෝ වන්නාහ කියලා තියෙනවා. පින්වතුන්ගේ පුත්‍රයෝ නෑයන් ඇත්තෝ වන්නාහ. එතකොට පින්වතුන්ගේ කියලා කියනකොට අපි චට්ටි විභක්තියෙන් යොදන්න ඕන. පුඤ්ඤවන්තානම් චට්ටි විභක්ති බහුවචනින් පුඤ්ඤවන්තානම් පින්වතුන්ගේ කියනකොට පුඤ්ඤවන්තානම් පුත්‍රයෝ කියනකොට පුත්තා පඨවි විභක්ති බහුවචනින් යොදන්න ඕන පුත්තා. නෑයන් ඇත්තෝ වන්නාහ කියනකොට බන්දුමන්තෝ නෑයන් ඇත්තෝ කියන එකට කියනවා බන්දුමන්තුනේ. එතකොට නෑයන් ඇත්තෝ කියනකොට බන්දුමන්තෝ පඨවි විභක්ති බහුවචනින් යොදන්න ඕන. නෑයන් ඇත්තෝ මොකද මේ පුත්‍රයන්ට විශේෂණයක් විදිහටයි මේක තියෙන්නේ. නෑයන් ඇති පුත්‍රයෝ. එතකොට මේ පුත්‍රයෝ කියන කර්තෘව තිබ්බ මොන විභක්තියෙන්ද මොන වචනයෙන්ද ඒ විදිහටම අපි මෙතනදී මේ නෑයන් ඇත්තෝ කියන පදේ තියන්න ඕනේ. ඒක මතක තියාගන්න. එතකොට වන්නාහ කියනකොට භවಂತಿ කියලා යොදන්න ඕන. එතකොට 18 වෙනි එක කොහොමද ආවේ? සිල්වතුන්ගේ පුත්‍රයෝ නෑයන් ඇත්තෝ වන්නාහ කියනකොට පුඤ්ඤවන්තානම් පුත්තා බන්දුමන්තෝ භවಂತಿ කියලා අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ 20 එක මේ 19 එකක් තියෙනවා. නමුත් මෙතන print වෙලා නැහැ. ඒකේ එන්න ඕන ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ අසන්නෝ සමදා සැපැත්තෝ වන්නාහුය කියලා පදයක් එන්න ඕන. නමුත් මේ පොතේ දැන් මේ මගේ තියෙන කේ නැහැ. මම ලියලා තියෙනවා එහෙම එකක් තියෙනවා කියලා. ඉතින් ඒකේ 19 එක ලියා ගන්න ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ අසන්නෝ සමදා සැපැත්තෝ වන්නාහුය කියලා පදයක් තියෙන්න ඕනේ. ඒක තමයි පරිවර්තනය කරන්න තියෙන්නේ. එතකොට ඒක කොහොමද අපි කියන්නේ? ශාස්ත්‍රුන් වහන්සේගේ කියනකොට සත්තු කියන શબ્දේ වර්ණගීමට අනුව චට්ටි ඒක වචනෙන් තියෙන්න ඕන. සත්තුනෝ ශාස්ත්‍රුන් වහන්සේගේ කියනකොට සත්තුනෝ ධර්මයේ කියනකොට ධම්මං සෝතාරෝ ධර්මයේ අසන්නෝ කියනකොට අපි මේක තියන්න ඕන ධම්මයේ කර්මයේ විදිහට තියලා අසන්නෝ කියලා ඒක තියන්න ඕන පඨවි විභක්ති බහුවචනෙන්. ඒ අසන කට්ටියනේ ධර්මයේ අසන්නෝ කියන. එතකොට සෝතාරෝ ධම්මං සෝතාරෝ ධර්මයේ අසන්නෝ කියනකොට ධම්මං සෝතාරෝ හැම කල්හි කියනකොට සමදා කියනකොට සදා කියලා යොදන්න ඕන. සැපැත්තෝ වන්නාහුය කියනකොට අපි කිව්වා මේ සැපැත්තෝ කියලා කියන්නෙම අර ධර්මයේ අසන්නෝමයි. එතකොට අපි ඒ විභක්තියෙන්ම තියන්න ඕන. එතකොට සුඛිනෝ කියලා අපි තියන්න ඕන පඨම විභක්තිය ඒක වචනින්ම සුඛිනෝ වන්නාහුය කියනකොට භවිස්සanti කියලා අනාගත කාල පඨම පුරුෂ බහුවචනින් යොදන්න ඕන මේ අර්ථය. එතකොට කොහොමද ආවේ? ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ අසන්නෝ සමදා සැපැත්තෝ වන්නාහුය කියනකොට අපිට පුළුවන් සත්තුනෝ ධම්මං සෝතාරෝ සදා සුඛිනෝ භවිස්සanti කියලා පදේ තියන්න පුළුවන්.
ඊට පස්සේ 20 වෙනි එක බලවතුන්ගේ දාසයෝ ඊයේ සවස මගේ අශ්වයන් ගෙන ගියහ කියලා තියෙනවා. එතකොට මේක කොහොමද කියන්නේ? බලවතුන්ගේ දාසයෝ කියනකොට බලවතුන්ගේ කියනකොට බලවන්තානං කියලා තියන්න ඕන චට්ටි විභක්ති බහුවචනෙන් අයිතිකාරකම නිසා. එතකොට බලවතුන්ගේ කියනකොට බලවන්තානං දාසයෝ නිසා දාසා පඨවි විභක්ති බහුවචනෙන් යොදන්න ඕන දාසා. ඊයේ කියනකොට හීයෝ සවස කියනකොට සායක්. මේ ඔක්කොම නිපාත පදේ. හීයෝ කිව්වත් නිපාත පදයක්, සායන් කිව්වත් නිපාත පදයක්. කාලාර්ථය හංගවන නිපාත. එතකොට මගේ අශ්වයන් කියනකොට මගේ කියනකොට මම කියන්නත් පුළුවන්, මයිහම් කියන්නත් පුළුවන්. අශ්වයන් කියනකොට මෙතන මේ අශ්වයෝ ඉන්නේ කර්ම පදයක් විදියට. ဒုတိ ය විභක්ති බහුවචනයෙන් යොදන්න ඕන අස්සේ. ගෙන ගියහ කියනකොට හරින්සු කියලා යොදන්න ඕන. එතකොට කොහොමද 21 එක කරන්නේ? බලවතුන්ගේ දාසියෝ ඊයේ සවස මගේ අශ්වයන් ගෙන ගියහ කියලා කියනකොට බලවන්තානං දාසා හීයෝ සායන් මම අස්සේ හරින්සු කියලා යොදන්න ඕන. එහෙනම් හොඳයි, අපි අද කතා කරේ 12 වෙනි අභ්‍යාසයේ. මේව හොඳට කරන්න, නැවත කරන්න. මේ ඉස්සෙල්ලා තනියම කරන්න උත්සාහවත් වෙන්න. මේ අභ්‍යාස බල හරි කමන්නේ කරන ගමන් මේ වචන ඔලුවට ගන්න උත්සාහවත් වෙන්න. ව්‍යාකරණයම නැතුණත් කමන්නේ. මේකේ අර්ථය හොඳට ඔලුවට ගන්න. එතකොට අපට පාලියේම තියෙන පොත් කියවන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි, එහෙනම් සියලු දෙනාටම